අපි යමු මූල්‍ය ප්‍රකාශන කියන කොටසට. මේ මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොකක්ද? මූල්‍ය ප්‍රකාශන කොහොමද අපි පිළියෙල කරන්න කියන එක තමයි මෙතනින් ඉස්සරහට අපි කතා කරගෙන යන්නේ. අපිට මේ කේවල ස්වාමී ව්‍යාපාරයක නැත්නම් තනිපුද්ගල ව්‍යාපාරයක අවසාන ගිණුම් නැත්නම් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න තියෙනවා මේ පාඩමේදී. මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ ඇයි අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ කියන එක අපි බලමු. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න ඕනේ අපි ව්‍යාපාරයක යම් නිශ්චිත කාලච්ඡේදයකට අදාළ ව්‍යාපාරයේ තියෙන මෙහෙයුම් ප්‍රතිඵලය සහ මූල්‍ය තත්ත්වය මැනගන්න. ව්‍යාපාරයේ තියෙන මෙහෙයුම් ප්‍රතිඵලය සහ මූල්‍ය තත්ත්වය මැනගන්න තමයි අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. යම් නිශ්චිත කාලච්ඡේදයකට අදාළව තමයි අපි මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙල කරන්නේ. එතකොට අපි දන්නවා මේ ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක්. මේ ගිණුම්කරණය කියන ක්‍රියාවලිය අවසාන ප්‍රතිඵලය වෙන්නේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය. එහෙම නැත්නම් අවසන් ගිණුම්. හරි. මම මතක් කරන්නම් මොකද්ද මේ ගිණුම්කරණ ක්‍රියාවලිය? ගිණුම්කරණ ක්‍රියාවලියට අපි මොනවද යෙදවුම් විදියට දාන්නේ? මොනවද ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්නේ? සහ අවසාන ප්‍රතිඵලයට මූල්‍ය ප්‍රකාශන ලැබෙන්නේ කොහොමද කියන එක අපි බලමු. හරි. මූල්‍ය ප්‍රකාශන අවසාන ප්‍රතිඵලය විදියට ලැබෙන්න නම් අපි යෙදවුම් විදියට මේ ගිණුම්කරණ ක්‍රියාවලියේදී ඇතුළත් කරන්නේ ගනුදෙනු හා සිද්ධීන්. අපි ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ ක්‍රියාවලිය තුළට යෙදවුම් විදියට ඇතුළත් කිරීම සිද්ධ කරනවා. මේ යෙදවුම් විදියට ගනුදෙනු හා සිද්ධීන් ඇතුළත් කරලි වෙලා ක්‍රියාවලියකට ලක් කරනවා. අපි ක්‍රියාවලියකට ලක් කරනකොට අපි මේ ගනුදෙනු එක්රැස් කරගන්නවා. ඒ එක්රැස් කරගත්ත ගනුදෙනු අපි වෙන් කරගන්නවා. වෙන් කරගෙන ඉවෙලා අදාළ මූලික සටහන් පොත්වල අපි වාර්තා කිරීම කරනවා. මූලික සටහන් පොත්වල වාර්තා කරනකොට අපි දන්නවා ඒ මූලික සටහන් පොතට අදාළව තමයි අපි වාර්තා කරන්නේ. මුදල් සම්බන්ධ ගනුදෙනු තියෙනවා නම් අපි මුදල් පොතේ වාර්තා කරනවා. සුළු මුදලෙන් සිදු වෙච්ච ගනුදෙනු තියෙනවා නම් අපි සුළු මුදල් පොතේ වාර්තා කරනවා. ව්‍යාපාරයේ ජංගම ගිණුම ආශ්‍රිතව සිදු වෙච්ච ගනුදෙනු තියෙනවා නම් අපි බැංකු ගිණුමේ වාර්තා කරනවා. ව්‍යාපාරයේ වෙළඳ භාණ්ඩ ණයට අරගෙන තියෙනවා නම් අපි ඒවා ගැනුම් ජර්නල් එකේ සටහන් කරනවා. ව්‍යාපාරයේ වෙළඳ භාණ්ඩ ණයට විකුණලා තියෙනවා නම් ඒවා විකුණුම් ජර්නල් එකේ වාර්තා කරනවා. ඊට අමතරව අපිට මෙන්න මේ කතා කරපු උපයෝගී ජර්නල් වල එහෙම නැත්නම් මූලික සටහන් පොත්වල වාර්තා නොකරන ගනුදෙනු පොදු ජර්නල් එකේ වාර්තා කරනවා. අන්න අපි ගනුදෙනු හා සිද්ධීන් රැස් කරගත්තා, ඒවා වෙන් කරගත්තා, වෙන් කරගෙන වර්ග කරගෙන ඉවරලා අපි ඒ මූලික සටහන් පොතේ වාර්තා කිරීම සිද්ධ කරා. අපි මූලික සටහන් පොත්වල වාර්තා කරාට පස්සේ අපි මේ මූලික සටහන් පොත් අදාළ කාලච්ඡේදයේ අවසානයේදී අපි ලෙජරේට පිටපත් කරනවා. ලෙජර් ගිණුම් වලට සටහන් කරනවා. අපි මුදල් ගිණුමට යම් ගනුදෙනුවක් හරට සටහන් කරාද ඊට අදාළ බැර සටහන අදාළ ලෙජර් ගිණුමේ වාර්තා කිරීම සිද්ධ කරනවා. ඒත් එකම අපි දන්නවා හැම මූලික සටහන් පොතක්ම සුළු මුදල් පොත අවසානයේ ලෙජරේට පිටපත් කරනවා. ඒත් එකම බැංකු ගිණුම අවසානයේ ලෙජරේට පිටපත් කරනවා. ගැනුම් ජර්නල් එක, විකුණුම් ජර්නල් එක, පොදු ජර්නල් එක අපි ඒවල ගනුදෙනු සටහන් කරාට පස්සේ කාලච්ඡේදයේ අවසානයේදී අපි ලෙජරේට පිටපත් කරනවා. මේ ලෙජරේට පිටපත් කරාට පස්සේ අපි මේ ලෙජර් ගිණුම් තුලනය කිරීමට තුලනය කරනවා. ලෙජර් ගිණුම් තුලනය කරනවා. එහෙම නැත්නම් අපි ශේෂ කරනවා. ශේෂ කරාට පස්සේ අපි මේ ලෙජර් ගිණුම් වල ශේෂයන් උපයෝගී කරගෙන අපි හදනවා ශේෂයන් ඇතුළත් ලේඛනයක්. අපි මේ ශේෂයන් ඇතුළත් ලේඛනයට කියනවා ශේෂ පිරික්සුම කියලා. ශේෂ පිරික්සුමක් පිළියෙල කරනවා. එතකොට අපි දන්නවා ලෙජරේ ගිණුම් වර්ග 5ක් තියෙනවා. ලෙජරේ තුල ගිණුම් වර්ග 5ක් තියෙනවා. ඒ තමයි ගිණුම් වර්ග 5 වෙන්නේ වත්කම් ගිණුම්, හිමිකම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් හා වියදම් ගිණුම්. මේ ලෙජරේ තියෙන මේ ගිණුම් වර්ග 5 උපයෝගී කරගෙන අපි හදනවා ශේෂ පිරික්සුම. අපි දන්නවා ශේෂ පිරික්සුමේ ශේෂ පිරික්සුම කියලා කියන්නේ ශේෂයන් ඇතුළත් ලේඛනයක්. මේ ශේෂයන් ඇතුළත් ලේඛනයේ හරපැත්ත නැත්නම් හර තීරුවට අපි ඇතුළත් කරන්නේ වත්කම් සහ වියදම් ගිණුම් ශේෂ. බැර පැත්තට අපි හිමිකම්, වගකීම් සහ ආදායම් ගිණුම් ශේෂ ඇතුළත් කරලා අපි ශේෂ පිරික්සුම සකස් කරනවා කාලච්ඡේදයට අදාළව.
කාලච්ඡේදයේ අවසානයේ අපිට මේ ලැබෙන ශේෂ පිරික්සුමේ ශේෂයන් දෙක හර සහ බැර තීරු එකිනෙක සමාන වෙන අවස්ථාවන් අපිට දැක ගන්න පුළුවන්. සමාන වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට අසමාන වෙන්නත් පුළුවන්. අපි ශේෂ පිරික්සුම සමාන වීම ගිණුම්කරණය නිවැරදිව සිද්ධ කරා කියලා නැත්නම් ගිණුම්කරණය නිවැරදි කියලා පිළිගන්නේ නැහැ. අපි මේ දක්වා කරපු සටහන් කිරීම වල නිවැරදිතාවයක් තමයි ඒ තුලින් පෙන්වුම් කරන්නේ. මොකද අපි දන්නවා වැරදි නිවැරදි කිරීමේ පාඩමේදී අපි ඉගෙන ගත්තා ශේෂ පිරික්සුමට බල නොපාන වැරදිත් තියෙනවා. ඒ කියන්නේ ශේෂ පිරික්සුම සමාන වෙනවා. හැබැයි වැරද්දක් තියෙනවා ගිණුම්කරණය. දැන් ශේෂ පිරික්සුමට බල නොපාන වැරදි නිසා අපි ශේෂ පිරික්සුම සමාන වීම ගිණුම්කරණයේ නිවැරදි කියලා පිළිගන්නේ නැහැ. මේ දක්වා සටහන් කිරීම වල නිවැරදිතාවය තමයි පෙන්වුම් කරන්නේ. හරි. දැන් ඔන්න ශේෂ පිරික්සුමත් හැදුවා අපි. මේ ශේෂ පිරික්සුම හදුවායින් පස්සේ අපි දන්නවා අපි මේ දක්වා කතා කරපු ගැලපුම් සටහන්. මේ ගැලපුම් සටහන් වල තියෙන අපි ගලපන්න ඕන දේවල් අපි උපචිත වියදමක් තියෙනවා නම් ගලපන්න ඕනේ. ලැබිය යුතු ආදායමක් තියෙනවා නම් ගලපන්න ඕනේ. වැඩිපුර ගෙවලා තිබ්බොත් එහෙම නැත්නම් ඉදිරියට ගෙවලා තිබ්බොත් එහෙම ඒක ගලපන්න ඕනේ. වැඩිපුර ලැබිලා තිබ්බොත් එහෙම ඒව ගලපන්න ඕනේ. බොල් ණය, ස්ථාවරවත්කම් ෂේ වගේ දේවල් අපි ගැලපුම් සටහන් මගින් අපේ ගිණුම්කරණයට අපි ගැලපීම සිද්ධ කරනවා. මූල්‍ය ප්‍රකාශනයන්ට ගැලපීම සිද්ධ කරනවා. අන්න අපි මේ වර්ෂයට අදාළව නිවැරදි මූල්‍ය ප්‍රතිඵලය මෙහෙයුම් ප්‍රතිඵලය හා මූල්‍ය තත්ත්වය මැනගනිද්දී මේ ගැලපුම් සටහන් අපිට අවශ්‍ය වෙනවා. මේ ගැලපුම් සටහන් මේ ගිණුම්කරණ ක්‍රියාවලිය අවසාන අධීරයේදී අපි මූල්‍ය ප්‍රකාශනයන්ට ගලපනවා. ගලපුවෙන් පස්සේ අපිට ව්‍යාපාරයේ නිවැරදි මූල්‍ය ප්‍රකාශන සකස් කරගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අපේ අවසාන ප්‍රතිඵලය නිමැවුම විදියට අපිට මූල්‍ය ප්‍රකාශන කට්ටලය හම්බ වෙනවා. දැන් මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුල අපි පිළියෙල කරන්න බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය ප්‍රකාශනයන් තුල අපි පිළියෙල කිරීමට බලාපොරොත්තු වෙන මූල්‍ය ප්‍රකාශන දෙක මම බෝඩ් එකේ ලියන්නම්. ඒ තමයි මූල්‍ය ප්‍රකාශන දෙකක් අපි පිළියෙල කරන්න සූදානම් වෙනවා. මූල්‍ය ප්‍රකාශන. පළවෙනි එක තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය. ලාභ හෝ අලාභ ප්‍රකාශන. ලාභ හෝ අලාභ ප්‍රකාශන. දෙවෙනි මූල්‍ය ප්‍රකාශනය තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඔන්න අපේ අවසාන නිමයම වෙන්නේ මූල්‍ය ප්‍රකාශනයන්. ඒ මූල්‍ය ප්‍රකාශනයන් තුල ලාභ හෝ අලාභ ප්‍රකාශනයත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් අන්තර්ගත වෙනවා. එතකොට දැන් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ මොකක්ද? ලාභ හෝ අලාභ ප්‍රකාශනය මොකක්ද කියන එක ඉගෙන ගන්න තමයි අපි සූදානම් වෙන්නේ. එතකොට මම කිව්වා ලෙජරේ ගිණුම් වර්ග පහක් තියෙනවා. මම මේ පැත්තෙන් ලියනවා ලෙජරේ තියෙන ගිණුම් වර්ග පහ. ඒ තමයි වත්කම් ගිණුම්, වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම්, වියදම්. ඔන්න අපේ ලෙජරේ එහෙම නැත්නම් මේ ටිකම අපේ ශේෂ පිරික්සුමේ තියෙනවා. ශේෂ පිරික්සුමේ තියෙන නැත්නම් ලෙජරේ තියෙන ගිණුම් වර්ග පහ තමයි මම මේ පැත්තෙන් ලියාගත්තේ. ඒතකොට මෙන්න මේ ගිණුම් වර්ග පහ අපි කොහොමද මේ ගිණුම් වර්ග පහෙන් මේ මූල්‍ය ප්‍රකාශන හදාගන්නේ? මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුලින් ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා කියන්නේ යම් නිශ්චිත කාලච්ඡේදයකට අදාළව ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීම සඳහා පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශනයට අපි කියනවා ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා. ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුලින් අපි ගණනය කරන්නේ යම් නිශ්චිත කාලච්ඡේදයකට අදාළ මෙහෙයුම් ප්‍රතිඵලය. ඒතර මේ මෙහෙයුම් ප්‍රතිඵලය ගණන් කරගන්න මෙහෙයුම් ප්‍රතිඵලය මොකද්ද මේ මෙහෙයුම් ප්‍රතිඵලය කියලා කියන්නේ? ව්‍යාපාරයේ ලාභද අලාභද? ව්‍යාපාරයේ ලාභය මොන වගේද? ව්‍යාපාරයේ අලාභය මොන වගේද කියන එක අපි ගණන් කරගන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ. අපි දන්නවා ව්‍යාපාරයක ලාභය හෝ අලාභය ගණනය කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ගිණුම් වර්ග පහෙන්
ආදායම් ගිණුම් සහ වියදම් ගිණුම් විතරයි. ආදායම් සහ වියදම් ගිණුම් අතර වෙනස් වීම නැත්නම් වෙනස තමයි අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ලාභය හෝ අලාභය විදිහට ගණනය කරගන්නේ. අපි දන්නවා ආදායම ඍණ වියදම ලාභය හෝ අලාභය. නෑ අපි මෙහියුම් ප්‍රතිඵලය ගණන් කරගන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ. මම නැවතත් කියන්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියලා. යම් නිශ්චිත කාලච්ඡේදයකට අදාළ ව්‍යාපාරයක මෙහියුම් ප්‍රතිඵලය ගණනය කිරීම සඳහා පිළියෙල කරන ලබන මූල්‍ය ප්‍රකාශනය ලාභ හෝ අලාභ ප්‍රකාශනය විදිහට අපි හඳුනා ගන්නවා. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් අපි යම් නිශ්චිත කාලච්ඡේදයකට අදාළව ව්‍යාපාරයක තියෙන මූල්‍ය තත්ත්වය මැන ගන්නවා. එහෙනම් අපි කියනවා නිශ්චිත කිරීම කාලච්ඡේදයකට අදාළව නැත්නම් නිශ්චිත දිනයකට ව්‍යාපාරයක යම් නිශ්චිත දිනයකට ව්‍යාපාරයේ තියෙන මූල්‍ය තත්ත්වය මැන ගැනීම සඳහා පිළියෙල කරන ලබන මූල්‍ය ප්‍රකාශනයට අපි කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි සරලවම කිව්වොත් එහෙම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් අපි මනින්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන එක. අපේ ගිණුම් කරන සමීකරණය දන්නවා අපි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් මනින්නේ ව්‍යාපාරයේ සතු සමස්ත වත්කම් ප්‍රමාණයෙන් කොතරම් කොටසක් අයිතිකරුවා සතු වේද කොතරම් කොටසක් බාහිර ණය වලින් සම්පාදනය කරගෙන තියෙනවා. ඒතකොට ව්‍යාපාරයේ සමස්ත වත්කම් වලින් වැඩිපුර ප්‍රමාණයක් අයිතිකරුවාගේ අයිතිය නියෝජනය වෙනවා නම් අපි කියනවා හොඳ මූල්‍ය තත්ත්වයක් තියෙනවා. බාහිර ණය වලින් වැඩි ප්‍රමාණයක් නියෝජනය වෙනවා නම් අපි දන්නවා හොඳ මූල්‍ය තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. එතකොට අන්න අපි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය යම් නිශ්චිත දිනයකට ව්‍යාපාරයේ තියෙන මූල්‍ය තත්ත්වය මැන ගැනීම සඳහා පිළියෙල කරන ලබන මූල්‍ය ප්‍රකාශනයට අපි කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. හරි. අපි දැන් මොනවද මේ මූල්‍ය ප්‍රකාශන කියන්නේ? මූල්‍ය ප්‍රකාශනය යටතේ අපි පිළියෙල කරන්න සූදානම් වෙන්නේ මොනවද? ලාභ හෝ අලාභ ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතකොට ලාභ හෝ අලාභ ප්‍රකාශනය පිළියෙල කිරීමේදී අපි යොදාගන්නේ ආදායම් සහ වියදම් ගිණුම් ශේෂ කියලා කිව්වා. එතකොට අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යොදාගන්නේ අපි වත්කම් හිමිකම් සහ වගකීම් ගිණුම් ශේෂ. එතකොට වත්කම් හිමිකම් වගකීම් ගිණුම් ශේෂ උපයෝගී කරගෙන අපි හදනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදන්නේ ආදායම් වියදම් ගිණුම් ශේෂ උපයෝගී කරගෙන. හරි. එතකොට මූල්‍ය ප්‍රකාශන කියන එක මම පැහැදිලි කරා. මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ කිසියම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළව යම් ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය ලාභද අලාභද කියන එක හා මූල්‍ය තත්ත්වය මැන ගැනීම සඳහා පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශන මේ ගිණුම් වලට අපි කියනවා මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් කියලා. හරි. එහෙනම් අපි යමු නිබන්ධනයේ තියෙන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම කියන කොටස මම කියවන්නම්. කිසියම් වූ ව්‍යාපාරයක නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක් තුළ අත්කරගෙන ඇති මෙහෙයුම් ප්‍රතිඵලය අනාවරණය කර ගැනීමටත් මූල්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමටත් පිළියෙල කරන වාර්තා මූල්‍ය ප්‍රකාශන ලෙස හැඳින්වේ. ව්‍යාපාරයක් විසින් පිළියෙල කරනු ලබන ප්‍රධාන මූල්‍ය වාර්තා දෙක පහත දැක්වෙන්න තියෙනවා. ලාභ හෝ අලාභ ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. තවද ගිණුම් කරන ක්‍රියාවලියේ නිමැවුම මූල්‍ය ප්‍රකාශන වේ. නිබන්ධනය තුළ ක්‍රියාවලිය මම දාලා තිනවා යෙදවුම් විදියට ගනුදෙනු ක්‍රියාවලිය තුළ මූලික සටහන් පොත්වල වාර්තා කිරීම, ගනුදෙනු ගිණුම් වලට පිටපත් කිරීම, ශේෂ පිරික්සුම පිළියෙල කිරීම හා ගැලපුම් සටහන්. ගැලපුම් සටහන් වලින් පස්සේ අපි අවසාන ප්‍රතිඵලය එහෙම නැත්නම් නිමැවුම විදියට අපිට මූල්‍ය ප්‍රකාශනයන් ලැබෙනවා. හරි. අපි කතා කරන්න සූදානම් වෙන්නේ පළවෙනි මූල්‍ය ප්‍රකාශනය. ඒ තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය. මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියන එක මම කියලා දුන්නා. යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළව ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීම සඳහා පිළියෙල කරන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා කිව්වා. හරි. මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයත් කොටස් දෙකකින් සමන්විත වෙනවා. ලාභ හෝ අලාභ ප්‍රකාශනය
කොටස් දෙකකින් සමන්විත වෙනවා. දැන් අපි ඔන්න අංක 1 මූල්‍ය ප්‍රකාශනයයි කතා කරන්න සූදානම් වෙන්නේ. ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුල තියෙන ලාභය කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ තමයි දල ලාභය හෝ අලාභය වෙන්න පුළුවන්. දල ලාභය හෝ අලාභය. ඊළඟ කොටස තමයි ශුද්ධ ලාභය හෝ අලාභය. ශුද්ධ ලාභය හෝ අලාභය. හරි. ඔන්න අපි ඉගෙන ගත්ත ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියන්නේ මොකක්ද? සහ ඒ තුල තියෙන ලාභ කොටස් දෙක මොකක්ද? ප්‍රකාශනය තුල ලාභ කොටස් දෙකක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ප්‍රකාශනය තුල තියෙන ලාභ කොටස් දෙක තමයි දල ලාභය හෝ අලාභය, ශුද්ධ ලාභය හෝ අලාභය. හරි. අපි මේකෙන් මුලින්ම කතා කරන්න යන්නේ මොකක්ද මේ දල ලාභය කියන්නේ කියන එක. දල ලාභය කියන්නේ කොහොමද? අපි දල ලාභය කොහොමද ගණන් කරගන්නේ? හරි. දල ලාභය කියලා කියන්නේ දල ලාභය අපි හොයාගන්නේ යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක විකුණුම් ආදායමින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ ලැබෙන අගයට අපි කියනවා ව්‍යාපාරයේ යම් නිශ්චිත කාලච්ඡේදයකට අදාළ දල ලාභය හෝ දලා ලාභය කියලා. ව්‍යාපාරයක යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළ විකුණුම් ආදායමින් විකුණුම් පිරිවැය අඩු කළ පසු ලැබෙන අගයට අපි කියනවා දල ලාභය හෝ දල අලාභය කියලා. හරි. මම ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියන තැන නිබන්ධනයේ තියෙන කොටස කියවන්නම්. වෙළඳ ව්‍යාපාරයක් යම් නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයක් තුල ඉපයූ ලාභය හෝ අලාභය හෙවත් මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කර ඉදිරිපත් කිරීම සඳහා සකස් කරනු ලබන වාර්තාව ලාභ හෝ අලාභ ප්‍රකාශනය ලෙස හැඳින්වේ. ලාභ හෝ අලාභ තත්ත්වය ලාභ හෝ අලාභ කොටස් දෙකකින් සමන්විත වෙනවා කියලා කිව්වා. දල ලාභය හෝ දල ලාභය, ශුද්ධ ලාභය හෝ ශුද්ධ ලාභය කියලා කිව්වා. ඊළඟට දල ලාභය ගණන් කිරීම කියන කොටසටයි අපි ඉන්නේ. දල ලාභය ගණන් කරගන්න පුළුවන් කියලා කිව්වම යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරන්න ඕනේ කියලා කිව්වා. විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරන්න ඕනේ කියලා කිව්වා. හරි. මම ඔන්න සූත්‍රයක් විදියට බෝඩ් එකේ ලියනවා දල ලාභය කොහොමද ගණන් කරගන්නේ කියන එක. ඔන්න මම ලියන්නම්. දල ලාභය සමානයි දල ලාභයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලාභය සමානයි විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය. විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ අපිට නිශ්චිත කාලච්ඡේදයකට අදාළ දල ලාභය හෝ දලා ලාභය ගන්න පුළුවන්. නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළ විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ කාලච්ඡේදයට අදාළ ලාභය හෝ අලාභය අපිට ගණන් කරගන්න පුළුවන් වෙනවා. හරි. හැබැයි අපි දන්නේ නැහැ මොකක්ද මේ විකුණුම් ආදායම කියන්නේ. මොකක්ද මේ විකුණුම් පිරිවැය කොහොමද අපි හදාගන්නේ කියන එක අපි තාම දන්නේ නැහැ. විකුණුම් ආදායම කියන්නේ මොකක්ද? විකුණුම් පිරිවැය මොකක්ද කියන එක මම පැහැදිලි කරන්නම්. විකුණුම් ආදායම කියලා කියන්නේ යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළව ව්‍යාපාරයේ සිදු කරන ලද අත්පිට සහ ණයට විකුණුම් කියන දෙකේ එකතුවට අපි කියනවා විකුණුම් ආදායම. අපි දන්නවා ව්‍යාපාරයකට විකුණුම් සිද්ධ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි මුදල් වලට සහ ණයට. එහෙනම් මේ ව්‍යාපාරයේ විකුණුම් ආදායම විදිහට අපි සලකන්නේ මුදලට සිදු කරපු නැත්නම් අත්පිට මුදලට සිදු කරපු විකුණුම් ප්‍රමාණයේ ණයට සිදු කරපු විකුණුම් ප්‍රමාණයේ
එකතුව තමයි අපි විකුණුම් ආදායම කියලා සලකන්නේ. හැබැයි අපේ නිශ්චිත ගිණුම් කාලච්ඡේදයට අදාළ ණයට සහ අත්පිට විකුණුම් ප්‍රමාණය වෙන්න ඕනේ. එහෙනම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයට අදාළ අත්පිට සහ ණයට විකුණුම් කියන දෙකේ එකතුවට අපි කියනවා විකුණුම් ආදායම කියලා. ඊළඟට මේ විකුණුම් ආදායම වුණ හඳුනාගත්ත අපි නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළ අත්පිට සහ ණයට විකුණුම් කියන දෙකේ එකතු. ඊළඟට විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය හදන්න අපිට අයිතම 4ක් අවශ්‍ය වෙනවා. විකුණුම් පිරිවැය හදන්න අයිතම 4ක් අවශ්‍ය වෙනවා. ඒ අයිතම 4 තමයි ආරම්භක තොගය, ඒත් එක්කම අවසාන තොගය, ඒත් එක්කම ගැනුම් සහ ගැනුම් ආශ්‍රිත වියදම් කියන කොටස් 4. අයිතමයන් 4. ආරම්භක තොගය, අවසාන තොගය, ඒත් එක්කම ගැනුම් සහ ගැනුම් ආශ්‍රිත වියදම් කියන කොටස. නම් විකුණුම් පිරිවැය හදන්න අයිතම 4ක් ඕනේ. මම පළවෙනි අයිතමේ පැහැදිලි කරන්නම්. පළවෙනි අයිතමේ වෙන්නේ ආරම්භක තොගය. මොකක්ද මේ ආරම්භක තොගය කියලා කියන්නේ? ආරම්භක තොගයක් අපි දන්නවා මේ අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක. අලුතෙන්ම පටන් ගත්ත ව්‍යාපාරයක අපිට ආරම්භක තොගයක් දැක ගන්න වෙන්නේ නැහැ. පවත්වාගෙන යන ව්‍යාපාරයක යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක් අවසානයේදී ඉතිරි වෙන භාණ්ඩ තොගය අපි හඳුනා ගන්නවා අවසන් තොගය විදියට. අපි විකුණන්න ඉදිරිපත් කරපු පවත්වාගෙන යන ව්‍යාපාරයක අපි විකිණීම සඳහා ඉදිරිපත් කරපු භාණ්ඩ තොගයෙන් කාලච්ඡේදය අවසන් වෙනකොටත් නොවිකිණී ඉතිරි වෙච්ච තොගයට අපි කියනවා අවසන් තොගය කියලා. මෙන්න මේ අවසන් තොගය දැන් මම බෝඩ් එකේ ලියලා පැහැදිලි කරන්න. ගිණුම් කාලච්ඡේදයක් අපි සලකලා බලමුකෝ. අපි සලකලා බලමු 2020. 2020 ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳලා 2020 12:31 12:31 අපේ ගිණුම් වර්ෂය එහෙනම් 2020 වර්ෂය. දැන් මේ 2020 වර්ෂයේදී විකිණීම සඳහා ඉදිරිපත් කරපු තොගයෙන් මේ 2020 12:31 වෙනකොටත් විකිණෙන්නේ නැතුව ඉතිරි වෙලා තිබ්බ තොගය. විකිණෙන්නේ නැතුව ඉතිරි වෙලා තිබ්බ තොගයට අපි කියනවා දැන් මේ දිනේට තියෙන තොගයට අපි කියනවා අවසාන දිනේට ව්‍යාපාරය තුළ ඉතිරි වෙලා තියෙන තොගයට අපි කියනවා අවසන් තොගය. අවසන් තොගය. අවසන් තොගය. එතකොට අපි දන්නවා මෙන්න මේ 12:31ක වෙනකොට විකිණෙන්නේ නැතුව ඉතිරි වෙලා තිබ්බ තොගය අවසන් තොගයේ විදිහට අපි හඳුනා ගන්නවා. හැබැයි මේ 12:31කින් පස්සේ වෙන දිනේ අපි දන්නවා 2021 ජනවාරි 1 වෙනිදා. ඒ කියන්නේ 2021 වර්ෂයේ ආරම්භක දිනේ. දැන් මේ 2020 12:31 දිනට ඉතිරි වෙලා තිබ්බ අවසන් තොගය එහෙනම් ඊළඟ වර්ෂයේ මොන තොගය බවට පත් වෙනවද? පළවෙනි දිනේට තියෙන තොගයට අපි ඊළඟ වර්ෂයේදී කියනවා ආරම්භක තොගය. ආරම්භක තොගය. එහෙනම් යම් වර්ෂයක අවසාන තොගය ඊළඟ වර්ෂයේ ආරම්භක තොගය බවට පත් වෙනවා. හරි. ඔන්න එහෙනම් අපි අවසන් තොගය හඳුනාගත්තා, ආරම්භක තොගය හඳුනාගත්තා. ආරම්භක තොගය මම කිව්වා අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක දැක ගන්න නැහැ. මොකද අලුතෙන්ම පටන් ගන්නකොට තොගයක් තිබ්බේ නැත්තම් ඒ ආරම්භයේ තොග තිබුණේ නැත්තම් ආරම්භයේ තොගයක් දැක ගන්න නැහැ. එතකොට අපි දන්නවා යම් පවත්වාගෙන යන ව්‍යාපාරයක අවසන් තොගය ඊළඟ කාලච්ඡේදයේදී ආරම්භක තොග බවට පත් වෙනවා. හරි. එහෙනම් අපි විකුණුම් පිරිවැය තමයි කතා කරගෙන යන්නේ. විකුණුම් පිරිවැයට අයිතම 4ක් ඕනේ කියලා කිව්වා. එකක් ආරම්භක තොගය, ඊළඟ එක අවසාන තොගය. ඔන්න අපි මේ දෙන්නම හඳුනාගත්තා. ආරම්භක තොගය අවසාන තොගය කියලා කිව්වේ යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක් සඳහා ඡේදයකදී මේ විකිණීම සඳහා ඉදිරිපත් කරපු තොගයෙන් කාලච්ඡේදය අවසන් වෙනකොටත් නොවිකිණී ඉදිරි වෙච්ච තොගයට අපි කියනවා අවසන් තොගය කියලා. අන්න ඒ අවසන් තොගය ඊළඟ වර්ෂයේ ඉක්බිති වර්ෂයේ ආරම්භක තොගය බවට පත් වෙනවායි කියලා කිව්වා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ විකුණුම් පිරිවැයට අදාළ අයිතම 4ක් ගැන කිව්වනේ. ඒ අයිතම 4 තමයි ආරම්භක තොගය,
ආරම්භක තොගය, අවසාන තොගය, අවසන් තොගය. එතකොට අපි දැන් මේ දෙන්නව දාන්නවා ගැනුම් ඊළඟට ගැනුම් ආශ්‍රිත වියදම්. හරි. මොකද්ද මේ ගැනුම් කියලා බලමු. ගැනුම් කියලා කියන්නේ යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක් තුළදී ව්‍යාපාරය සිද්ධ කරලා තියෙන අත්පිට සහ ණයට කියන ගැනුම් වල එකතුන් වලට අපි කියනවා ගැනුම් කියලා. නිශ්චිත කාලච්ඡේදයක් තුළ ව්‍යාපාරයකට ගැනුම් සිද්ධ කරන්නත් පුළුවන් ආකාර දෙකක් තියෙනවානේ. ඒ තමයි අපිට ව්‍යාපාරයට ණයට බාණ්ඩ ගන්න පුළුවන්. අනිත් එක තමයි සල්ලි දීලා බාණ්ඩ ගන්න පුළුවන්. එතකොට ණයට බාණ්ඩ ගන්නවට අපි කියනවා ණයට ගැනුම් කියලා. සල්ලි දීලා බාණ්ඩ ගන්නවට අපි කියනවා අත්පිට ගැනුම් කියලා. අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් කියන දෙකේ එකතුවට අපි කියනවා ගැනුම් කියලා. එහෙනම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළ අත්පිට සහ ණයට ගැනුම් දෙකේ එකතුවට අපි කියනවා ගැනුම් කියලා. ඊළඟට මේ ගැනුම් ආශ්‍රිත වියදම්. ගැනුම් ආශ්‍රිත වියදම් කියලා කියන්නේ අපි යම් භාණ්ඩ තොගයක් ගන්නකොට අපිට මේ භාණ්ඩ තොගය ව්‍යාපාර ස්ථානයට ගේන්න නැත්නම් ව්‍යාපාර ස්ථානයේ විකිණිය හැකි තත්ත්වයට පත් කරනකම් දරලා තියෙන වියදම් වලට අපි කියනවා ගැනුම් ආශ්‍රිත වියදම් කියලා. ගැනුම් ආශ්‍රිත වියදම් කියලා කියන්නේ යම් භාණ්ඩ තොගයක් මිලදී ගත්තයින් පස්සේ ඒ භාණ්ඩ තොගේ විකිණිය හැකි තත්ත්වයට පත් වෙනකම් ව්‍යාපාර ස්ථානයට ගේනකම් දරපු වියදම් වලට අපි කියනවා ගැනුම් ආශ්‍රිත වියදම් කියලා. අපි උදාහරණ කිහිපයක් බලමු ගැනුම් ආශ්‍රිත වියදම් වලට. ගැනුම් ආශ්‍රිත වියදම් යටදී අපිට කතා කරන්න පුළුවන් ගෙන ඒමේ කුලී, ගෙන ඒමේ කුලී, ගෙන ඒමේ කුලී, පැටවුම් ගාස්තු, ගුදම් ගාස්තු, තීරු බදු ඔය අපි ගැනුම් ආශ්‍රිත වියදම් විදියට හඳුනා ගන්න. ගැනුම් ආශ්‍රිත වියදම් විදියට ගෙනීමේ කුලී, තීරු බදු, පැටවුම් ගාස්තු, ගුදම් ගාස්තු වගේ දේවල්. හරි. අපි එහෙනම් එමු අපේ නිබන්ධනයේට. නිබන්ධනයේ මම දල ලාභය ගණනය කිරීම කොටස ලියා ගන්න දෙන්නම්. අපි ලියා ගමු. දල ලාභය ගණනය කිරීම. දල ලාභය ගණනය කිරීම කොටස තුල ලියා ගන්න. කිසියම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළ කිසියම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළ විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කළ පසු ලැබෙන අගය විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කළ පසු ලැබෙන අගය දල ලාභය ලෙස හැඳින්වේ. දල ලාභය ලෙස හැඳින්වේ. දල ලාභය පහත පරිදි ගණනය කරනු ලබයි. දල ලාභය පහත පරිදි ගණනය කරනු ලබයි. නිබන්ධනය තුල මම දක්වලා තියෙනවා මේ දල ලාභය ගණනය කිරීමට දාලා සූත්‍රය. දල ලාභය ගණනය කිරීමට දාලා සූත්‍රය මම මේ අපේ බෝඩ් එකෙත් දාලා තියෙන්නේ. ඒ තමයි විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය. විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය. හරි. මම පැහැදිලි කරා මොකක්ද විකුණුම් ආදායම කියන්නේ. අපි දැන් ඒක ලියාගමු මොකක්ද විකුණුම් ආදායම කියන්නේ කියන එක. විකුණුම් ආදායම තුල ලියා ගන්න කිසියම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළ කිසියම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළ අත්පිට විකුණුම් හා ණයට විකුණුම් යන දෙකේ එකතුව
අත්පිට විකුණුම් හා ණයට විකුණුම් යන දෙකේ එකතුව අත්පිට විකුණුම් හා ණයට විකුණුම් යන දෙකේ එකතුව විකුණුම් ආදායම ලෙස හැඳින්වේ. විකුණුම් ආදායම ලෙස හැඳින්වේ. එනම් විකුණුම් ආදායම හොයාගන්න සූත්‍රයත් මම නිබන්ධනය තුල දක්වලා තියෙනවා. විකුණුම් ආදායම හොයාගන්න සූත්‍රය තමයි විකුණුම් ආදායම සමානයි අත්පිට විකුණුම් ධන ණයට විකුණුම්. එහෙනම් කාලච්ඡේදයේ අත්පිට සහ ණයට විකුණුම් දෙකේ එකතුවට අපි කියනවා විකුණුම් ආදායම. මම උදාහරණයක් නිදසුනක් දාලා දෙනවා නිබන්ධනය තුල. නිබන්ධනයේ තියෙනවා අමන්දාගේ ව්‍යාපාරයේ 2012යි 3.31 දින අවසන් ගිණුම් කාල පරිච්ඡේදයේට අත්පිට විකුණුම් 1,80,000කි ණයට විකුණුම් 40,000කි ගිණුම් කාලච්ඡේදය තුල ව්‍යාපාරයේ විකුණුම් ආදායම ගණන් කරන්න කියලා තියෙනවා. අත්පිට විකුණුම් 1,80,000යි නම් ණයට විකුණුම් 40,000යි නම් අපි දන්නවා මේ දෙකේ එකතුව තමයි විකුණුම් ආදායම වෙන්නේ. එහෙනම් 1,80,000යි 40,000යි දෙකේ එකතුව 2,20,000ක් තමයි අපේ විකුණුම් ආදායම වෙන්නේ. හරි. අපි ඊළඟට බලමු කොහොමද අපේ විකුණුම් පිරිවැය ගණනය කරගන්නේ. විකුණුම් පිරිවැය ගණන් කරන්න අපි දන්නවා අයිටම 4ක් ඕනේ. ඒ අයිටම 4 අපි ඉක්මනින් පැහැදිලි කරගමු. විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී පහත සඳහන් අයිටමයන් සැලකිල්ලට ගත යුතුය. ආරම්භක තොගය, ගැනුම්, ගෙනීමේ කුලී, ඒ කියන්නේ අපි ගැනුම් ආශ්‍රිත වියදම්, අවසන් තොගය තමයි අයිටම 4 වෙන්නේ. මම බෝඩ් එකේ දාලා තියෙනවා ආරම්භක තොගය, අවසන් තොගය, ගැනුම් ආශ්‍රිත වියදම්. හරි. අපි බලමු ආරම්භක තොගය යටතේ නිබන්ධනය තුල අපි කොටස සම්පූර්ණ කරගමු. එක් ගිණුම් කාලච්ඡේදයක අවසාන ඉතිරි බඩු තොගය එක් ගිණුම් කාලච්ඡේදයක අවසාන ඉතිරි බඩු තොගය ඊළඟ ගිණුම් කාල පරිච්ඡේදයේ ආරම්භක තොගය ලෙස හැඳින්වේ. ආරම්භක තොගය ලෙස හැඳින්වේ. අලුතින් පටන්ගත් ව්‍යාපාරවල මෙවැනි තොගයක් දැකගත නොහැක. අලුතින් පටන්ගත් ව්‍යාපාරයක මෙවැනි තොගයක් දැකගත නොහැක. එතකොට ආරම්භක තොගය කියලා කියන්නේ යම් ගිණුම් වර්ෂයක අවසාන ඉතිරි බඩු තොගය ඊළඟ ගිණුම් කාල පරිච්ඡේදයේ ආරම්භක තොගය කියලා මම කිව්වා. මම බෝඩ් එකෙත් මේ අපි 2020 වර්ෂය අරගෙන ඉවරලා 12/31ට තියෙන අවසන් තොගය 2021 1 වෙනකොට ආරම්භක තොගය බවට පත් වෙනවා කියලා කිව්වා. හරි. ඊළඟට අපිට නිබන්ධනයේ තියෙන්නේ ගැනුම් කියන කොටස තුල අපි සම්පූර්ණ කරගමු. ගැනුම් කියන්නේ මොකක්ද කියන එක. යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළ අත්පිට ගැනුම් හා ණයට ගැනුම් යන දෙකේ එකතුව අත්පිට ගැනුම් හා ණයට ගැනුම් යන දෙකේ එකතුව ගැනුම් ලෙස හැඳින්වේ. අත්පිට ගැනුම් හා ණයට ගැනුම් යන දෙකේ එකතුව ගැනුම් ලෙස හැඳින්වේ. හරි. ගැනුම් වලින් පස්සේ නිදසුනක් තියෙනවා. එතකොට ගැනුම් අපි සූත්‍රයක් විදිහට ගත්තොත් එහෙම ගැනුම් සමානයි අත්පිට ගැනුම් ධන ණයට ගැනුම්. නිබන්ධනය තුල මම දක්වලා තියෙනවා ගැනුම් වලට අදාළ සූත්‍රය අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් කියන දෙකේ එකතුව කියන එක.
නිදසුනක් තියෙනවා දසුන්ගේ ව්‍යාපාරයේ 2013යි 331 දිනෙන් අවසන් ගිණුම් කාල පරිච්ඡේදයට අත්පිට ගෙනුම් 1,45,000යි ණයට ගෙනුම් 35,000යි. ගිණුම් කාල පරිච්ඡේදය තුල ව්‍යාපාරයේ මුළු ගෙනුම් වල වටිනාකම ගණන් කරන්න කියලා කියනවා. ඒතර අපි දන්නවා අත්පිට ගෙනුම් 1,45,000යි නම් ණයට ගෙනුම් 35,000යි නම් මේ දෙකේ එකතුව තමයි ගෙනුම් කියලා කියන්නේ. එතකොට 1,45,000යි 35,000යි දෙකේ එකතුව 1,80,000ක් තමයි ව්‍යාපාරයේ ගෙනුම් කියලා කියන්නේ. හරි. අපි ඊළඟට මේ ගෙනුම් ආශ්‍රිත වියදම් ලියාගමු. ගෙනුම් ආශ්‍රිත වියදම් ලියාගමු. ගෙනුම් ආශ්‍රිත වියදම් තුල මිලදීගත් භාණ්ඩ තොගයක් විකිණිය හැකි තත්වයට පත් කිරීමට හා ව්‍යාපාර ස්ථානයට ගෙනීම සඳහා දරන ලද වියදම් සියල්ලෙහිම එකතුව ගැනුම් ආශ්‍රිත වියදම් ලෙස හැඳින්වේ. දරන ලද වියදම් සියල්ලේ එකතුව ගැනුම් ආශ්‍රිත වියදම් ලෙස හැඳින්වේ. උදාහරණ විදිහට මම බෝඩ් එකේ දාලා තියෙනවා ගෙනීමේ කුලී, තීරු බදු, හැටවුම් ගාස්තු, ගුදම් ගාස්තු වගේ දේවල්. මේ ගැනුම් ආශ්‍රිත වියදම් වලටම මේ කොටසත් එකතු කරගමු. එම වියදම් කියලා කියන්නේ මේ ගැනුම් ආශ්‍රිත වියදම් වර්ෂය තුල ලබාගත් තොගයේ මුළු පිරිවැය ගණනය කිරීම සඳහා ගැනුම් වලට එකතු කළ යුතුය. වර්ෂය තුල ගත්ත මුළු තොගයේ පිරිවැය ගණනය කරන්න ගැනුම් වලට එකතු කරන්න ඕනේ මෙන්න මේ ගෙනීමේ කුලී, තීරු බදු, පැටවුම් ගාස්තු, ගුදම් ගාස්තු වගේ ගැනුම් ආශ්‍රිත වියදම් එකතු කරන්න ඕනේ. එකතු කළ යුතුය. මම නිබන්ධනය තුල දක්වලා තියෙනවා නිදසුන් විදියට ගෙනීමේ කුලී, පැටවුම් ගාස්තු, බෑමී ගාස්තු, ආනයන, තීරු බදු. ඊට පස්සේ අපි මු නිදසුනට නිබන්ධනයේ තියෙන නිදසුනේ කියනවා ධනුෂ්කගේ ව්‍යාපාරයේ 2015යි 331 දිනෙන් අවසන් ගෙනුම් කාලච්ඡේදයට අත්පිට ගෙනුම් 75,000ක් වන අතර ණයට ගෙනුම් 25,000කි. එම භාණ්ඩ තොගය ව්‍යාපාරයට ගෙනීම සඳහා රුපියල් 2,500ක්ද, පැටවුම් ගාස්තු රුපියල් 3,000ක්ද, තීරු බදු 1,250ක්ද දැරීමට සිදුවිය. ධනුෂ්ක මිලදීගත් තොගයේ මුළු පිරිවැය ගණනය කරන්න කියලා කියනවා. අන්නේ මුළු පිරිවැය ගණනය කරනකොට පුතා ඔන්න අපි ගැනුම් වලට ගැනුම් ආශ්‍රිත වියදම් සෙට් එකත් එකතු කරන්න වෙනවා. ගැනුම් වලට ගැනුම් ආශ්‍රිත වියදම් සෙට් එකත් එකතු කරන්න වෙනවා. එතකොට අපිට ගැනුම් හදාගන්න අත්පිට ගැනුම් තියෙනවා අපිට රුපියල් 75,000ක්, ණයට ගැනුම් තියෙනවා 25,000ක්. එතකොට මේ අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් දෙකේ එකතුවට අපි කියනවා ගැනුම් කියලා. එතකොට ගැනුම් තියෙනවා ලක්ෂයක්. මේ ගැනුම් ලක්ෂයට අපිට එකතු කරන්න ඕනේ ගෙනීමේ කුලී තියෙනවා රුපියල් 2,500ක්, පැටවුම් ගාස්තු තියෙනවා 3,000ක්, තීරු බදු තියෙනවා 1,250ක්. එතකොට මේ සමස්ත මේ ගැනුම් වලට මෙන්න මේ ගැනුම් ආශ්‍රිත වියදම් ටික එකතු කරාට පස්සේ මිලදීගත් තොගයේ මුළු පිරිවැය අපිට ඇදලා තියෙනවා රුපියල් 1,06,750ක් විදියට. 1,06,750ක් විදියට. හරි. ඊළඟට අපේ අවසාන අයිතමය වෙන්නේ අවසන් තොගය. අවසන් තොගය අපි මොකක්ද කියලා ලියාගමු.
අවසන් තොගය කියලා කියන්නේ යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක් තුලදී යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක් තුලදී විකිණීම සඳහා ඉදිරිපත් කරන ලද තොගයෙන් නොවිකිණී ඉතිරි වූ තොගය අවසාන තොගය ලෙස හැඳින්වේ. යම් නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයක් තුලදී විකිණීම සඳහා ඉදිරිපත් කළ තොගයෙන් නොවිකිණී ඉතිරි වූ තොගය අවසාන තොගය ලෙස හැඳින්වේ. අවසාන තොගය ලෙස හැඳින්වේ. අවසාන තොගය ලෙස හැඳින්වේ. හරි. අපි එහා පැත්තේ උදාහරණයක් තියෙනවා නිදසුනක්. ධනුෂ්කගේ ව්‍යාපාරයේ පහත සඳහන් තොරතුරු ඔබට ලබා දී ඇත. විකුණුම් ආදායම රුපියල් 1,65,000යි. අපිට විකුණුම් ආදායම දීලා තියෙනවා 1,65,000යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ දීලා තියෙනවා ආරම්භක තොගය 30,000යි, ගැනුම් ලක්ෂයයි, ගෙනීමේ කුලි 2,500යි, පැටවුම් ගාස්තු 3,000යි, තීරුබදු 1,250යි, අවසාන තොගය දීලා තියෙනවා 15,000යි. ධනුෂ්කගේ ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය සොයා දල ලාභය ගණනය කරන්න. විකුණුම් පිරිවැය හොයලා දල ලාභය ගණන් කරන්න කියලා කියනවා. ඔන්න අපි විකුණුම් පිරිවැය හොයමු එහෙනම්. මේකේ නිබන්ධනෙත් හොයලා තියෙනවා. විකුණුම් පිරිවැය හොයනකොට විකුණුම් පිරිවැය හොයනකොට අපි මුලින්ම ආරම්භක තොගය රුපියල් 30,000යි ආරම්භක තොගය. ඊළඟට ආරම්භක තොගයෙන් පස්සේ ගැනුම් අපිට කෙලින්ම දීලා තියෙනවා රුපියල් ලක්ෂයයි කියලා. ගැනුම් ලක්ෂය. ඊළඟට අපිට තියෙන්නේ එකතු කිරීමේ ලකුණක් දාලා ගැනුම් ආශ්‍රිත වියදම් ටික එකතු කරගෙන යන්න. ගැනුම් ආශ්‍රිත වියදම් යටතේ තියෙනවා ගෙන ඒමේ කුලී තියෙනවා රුපියල් 2,500යි, පැටවුම් ගාස්තු රුපියල් 3,000යි, තීරුබදු තියෙනවා රුපියල් 1,250. එතකොට මේ ටිකේ එකතුව ඒ කියන්නේ ආරම්භක තොගයට ගැනුම් ආශ්‍රිත වියදම් ටික එකතු කරාම අපි කියනවා ඒකට අපි කියන්නේ විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය. විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය කියන්නේ මෙන්න මේ සෙට් එකේ එකතු වෙනවා අපිට 1,36,750. 1,36,750යි. මේකෙන් අපි අඩු කරන්න ඕනේ අවසන් තොගය
අවසන් තෝගේ අපිට දීලා තියෙන රුපියල් 15000ක් ඔන්න අඩු කරා. 15000ක් අඩු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය 1,36,750න් 15000ක් අඩු කරාට පස්සේ අපිට එන උත්තරේ 1,21,750යි. 1,21,750. එහෙනම් අපේ විකුණුම් පිරිවැය 1,21,750යි. හරි. එහෙනම් අපි බලමු මේ දැන් අපි විකුණුම් පිරිවැය හොයාගත්තා. අපිට දීලා තියෙනවා කෙලින්ම විකුණුම් ආදායම. එහෙනම් අපි සූත්‍රයට ආදේශ කරාම අපිට දල ලාභය හොයාගන්න පුළුවන්. එහෙනම් අපි දල ලාභය සමානයි විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය. විකුණුම් ආදායම අපිට මේ නිදසුනේ කෙලින්ම දීලා තියෙනවා 1,65,000යි. නම් 1,65,000 ඍණ විකුණුම් පිරිවැය අපි හොයාගත්තා 1,21,750යි. 1,21,750යි. එහෙනම් මේ දෙන්න අතර තියෙන වෙනස 1,65,000 1,21,750ක් අඩු කරාට පස්සේ අපිට වෙනවා රුපියල් 43,250. මෙන්න මේ 43,250 ව්‍යාපාරයේ දල ලාභය. දල ලාභය නම් 43,750යි. හරි. එහෙනම් අපි කතා කරා දල ලාභය හොයන විදිය. දල ලාභය හොයන්නේ විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරන්න ඕනේ. විකුණුම් ආදායම හොයන්න අත්පිට සහ ණයට විකුණුම් වල එකතුව. විකුණුම් පිරිවැය හොයනකොට ආරම්භක තෝගය, අවසන් තෝගය, ගැනුම් ආශ්‍රිත වියදම්. ගැනුම් හොයනකොට අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් දෙකේ එකතුව කියලා කිව්වා. මම නිබන්ධනය තුල මුද්‍රණය කරලා තියෙනවා. අපි ඇත්තටම දල ලාභයක් ලැබෙන්නේ කොහොමද? දල අලාභයක් ලැබෙන්නේ කොහොමද කියලා කල්පනා කරොත් එහෙම මේ විකුණුම් ආදායමට වඩා විකුණුම් පිරිවැය අඩු වුණොත් එහෙම විකුණුම් ආදායමට වඩා විකුණුම් පිරිවැය අඩු වුණොත් එහෙම ඒ වෙලාවට එන්නේ අපිට දල ලාභයක්. විකුණුම් ආදායමට වඩා විකුණුම් පිරිවැය වැඩි වුණොත් එහෙම ඒ වෙලාවට එන්නේ අපිට දල අලාභයක්. විකුණුම් ආදායම විකුණුම් පිරිවැයට වඩා වැඩි නම් එම වැඩි වූ ප්‍රමාණය දල ලාභය ලෙසද විකුණුම් ආදායම විකුණුම් පිරිවැයට වඩා අඩු නම් එම අඩු වූ ප්‍රමාණය දල අලාභය ලෙසද හැඳින්වේ. හරි. දැන් අපි කතා කරගෙන යන්නේ මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය. දැන් මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය මම කිව්වා ලාභ කොටස් දෙකකින් සමන්විතයි. ඒ තමයි දල ලාභ කොටස සහ ශුද්ධ ලාභ කොටස. මේ දල ලාභ කොටස හොයන විදිය තමයි අපි කතා කරේ. මේ අපි බලමු මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයක ඉහළ කොටස තුල තමයි මේ දල ලාභය ගණන් කරන්නේ. දල ලාභය ගණනය කරනකොට මොන වගේ ආකාරයකින්ද අපි මේ දැන් සූත්‍රයෙන් ගණන් කරන විදිය ඉගෙන ගත්තා. ප්‍රකාශනයකින් මොන ආකාරයකටද ගණන් කරන්නේ කියලා අපි බලමු. හරි. ප්‍රකාශනයකින් ගණන් කරනකොට මේ අපි සූත්‍රයේ ලියලා කරා වගේම වැඩක් අපි ප්‍රකාශනයෙන් කරන්නේ. ප්‍රකාශනයක් මම රූල් කරලා පෙන්නන්නම්. මෙන්න තියෙනවා ප්‍රකාශනය. ලාභ හෝ අලාභ ප්‍රකාශනය. අපි මෙතනදී යම් නිශ්චිත කාලච්ඡේදයකට හදාලව හදන නිසා මෙතනින් මම ලියනවා දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපාරයේ නම උඩින් ලියන්න. ව්‍යාපාරයේ
අපි අර සූත්‍රයෙන් කරපු වැඩේම තමයි මේ ප්‍රකාශනයෙන් කරන්නේ. ප්‍රකාශනය තුළ උඩින්ම තියෙන්නේ විකුණුම්. විකුණුම් තියෙන උඩින්ම. එතකොට විකුණුම් අපි ප්‍රකාශනයේ අවසාන රූල්ට නැත්නම් දෙවෙනි රූල්ට දාන නිසා මම කතිර ලකුණු කීපයක් දාගත්තා දෙවෙනි රූලට. එතකොට මේ විකුණුම් කියලා කියන්නේ මේ විකුණුම් ආදායම. එහෙනම් විකුණුම් තුළ අපි දන්නවා ඇතුළත් වෙලා තියෙනවා අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් කියන දෙකම. විකුණුම් තුළ ඇතුළත් වෙලා තියෙනවා අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් කියන දෙකම. හරි. එහෙනම් විකුණුම් වලින් පස්සේ එන කොටස තමයි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. මේ විකුණුම් පිරිවැය මෙතන මම මාතෘකාවක් විදිහට තමයි යොදාගන්නේ. ඒ යටතේ අපිට මුලින්ම හම්බ වෙන්නේ ආරම්භක තොගය. ආරම්භක තොගය. ආරම්භක තොගය මොන්න අපි පළවෙනි රූල් එකට ගත්තා. ඊළඟට අපිට හම්බ වෙන්නේ ගැනුම්. ගැනුම්වත් මම පළවෙනි රූල් එකට දාගන්නවා. ගැනුම් කියලා කිව්වහම අපි දන්නවා කාලච්ඡේදය තුලදී සිද්ධ කරපු අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් කියන දෙකේ එකතුව තමයි අපි ගැනුම් විදිහට මෙතෙන්ට ඇතුළත් කරන්නේ. ඊළඟට ගැනුම් වලින් පස්සේ අපිට එකතු කරන්න වෙනවා ගැනුම් ආශ්‍රිත වියදම්. මම ගැනුම් ආශ්‍රිත වියදම් කිහිපයක් උදාහරණ විදිහට ලියන්නම්. ගෙනීමේ කුලී ගෙනීමේ කුලී අපි ලකුණු දෙකක් මම දාගත්තා පළවෙනි රූල්ට. පැටවුම් ගාස්තු පළවෙනි රූල්ට ලකුණු දෙකක් දාගත්තා. ඊළඟට තීරු බදු ඔන්න කඩේ ලකුණු දෙකක් දාගත්තා. මම උදාහරණ විදිහට මේවට අපි කියන පොදුවේ මොනවද? ගැනුම් ආශ්‍රිත වියදම්. ගැනුම් ආශ්‍රිත වියදම්. පොදුවේ කියන නම තමයි මේවට ගැනුම් ආශ්‍රිත වියදම්. මේ උදාහරණ විදිහට තමයි මම දැම්මේ. ඒතකොට දැන් මේ ආරම්භක තෝගේ ගැනුම් ආශ්‍රිත වියදම් සෙට් එකේ එකට එකතු කරාම අපි කියනවා පුතා විකිණීමට ඉදිරිපත් කළ තොගය. විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය තමයි අපිට ලැබෙන්නේ. විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය තමයි ලැබෙන්නේ. විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැයෙන් අපි අඩු කරන්න ඕනේ අවසන් තොගය. අවසන් තොගය තමයි විකිණීමට ඉදිරිපත් කළ තොගයට මම කතේ ලකුණු කීපයක් දාන්නම් ආකෘති. මේකෙන් අවසන් තොගය අඩු කරන්න ඕන. අවසන් තොගය වුණ අපි අඩු කරා. අවසන් තොගය අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය ලැබෙනවා. විකුණුම් පිරිවැය අපි අවසාන රූලේ ඇතුළත් කරගන්න ඕනේ. ඔන්න දැන් අපි විකුණුම් පිරිවැය තමයි මේ මාතෘකාව යටතේ හොයාගත්තේ. ආරම්භක තොගය ගැනුම් ආශ්‍රිත වියදම් වල එකතුවට අපි කිව්වා විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය. ඒකෙන් අපි අවසන් තොගය අඩු කරාට පස්සේ අපි හම්බ වෙනවා විකුණුම් පිරිවැය. මෙන්න මේ උඩ තියෙන විකුණුම් වලින් මෙන්න මේ විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා දල ලාභය. මෙන්න අපේ දල ලාභය අපි ප්‍රකාශනයකින් ගණන් කරගන්නවා නම් මෙන්න මේ ආකාරයට තමයි ගණන් කරගන්නේ. ප්‍රකාශනයකින් ගණන් කරගන්නවා නම් මෙන්න මේ ආකාරයටයි අපි ගණන් කරන්නේ. හරි අපි මේ ලාභ හෝලා ප්‍රකාශනයේ මේ දල ලාභය හොයන කොටසේ ආකෘතිය මම බෝඩ් එකේ දැම්මා. අපේ නිබන්ධනයේ තියෙනවා විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ තමයි දල ලාභය හොයාගන්න පුළුවන් වෙන්නේ.
විකුණුම් මම විකුණුම් තුල මම කිව්වා අත්පිට සහ ණයට විකුණුම් කියන දෙක ඇතුළත් වෙනවා. ඊළඟට විකුණුම් පිරිවැය ආරම්භක තොගය ගැනුම් තුල අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් කියන දෙක ඇතුළත් වෙනවා. ඊට පස්සේ ගැනුම් ආශ්‍රිත වියදම් වලදී ගෙනීමේ කුලී පැටවුම් ගාස්තු තීරුබදු වගේ දේවල් ඇතුළත් වෙනවා කියලා කිව්වා. ඒ වලට අපි පොදුවේ කියනවා ගැනුම් ආශ්‍රිත වියදම් කියලා. ඊළඟට විකිණීම සඳහා ඉදිරිපත් කළ තොගය තමයි ඒ ටිකේ එකතුව. ඒකෙන් අවසන් තොගය අඩු කරාට පස්සේ අපිට විකුණුම් පිරිවැය ලැබෙනවා. විකුණුම් පිරිවැය මම දෙවෙනි රූපෙට සටහන් කරලා තියෙනවා පේනවා. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම අපිට කාලච්ඡේදයට දාල දල ලාභය හෝ අලාභය ලැබෙනවා. හරි. අපි නිබන්ධනයේ තියෙන ගානට එන්නයි හදන්නේ. ගානේ නිබන්ධනයේ තියෙන ගාන මම කියවන්නම්. චරිත්ගේ ව්‍යාපාරයේ 2014යි 3.31 දිනෙන් අවසන් වූ ගිණුම් කාල පරිච්ඡේදයට අදාළව පහත තොරතුරු ඔබට ලබා දී ඇත. 2013 4.1ට තොගය රුපියල් 25000යි, අත්පිට ගෙනුම් 70000යි, අත්පිට විකුණුම් 1,20,000යි, ගෙනීමේ කුලී 11000යි, පැටවුම් කුලී 5000යි, ණයට විකුණුම් 50000ක් තියෙනවා, ණයට ගෙනුම් තියෙනවා 20000ක්. අවසන් තොගය 2014යි 3.31ට තොගය 54000යි කියලා කියනවා. 2014 3.31 දිනට දින අවසන් වර්ෂය සඳහා දල ලාභය ගණන් කරන්න කියලා කියනවා. දල ලාභය ගණන් කරන්න ඕන. හරි. එහෙනම් අපි බලමු පළවෙනි ගාන අපේ දල ලාභය හොයන ප්‍රකාශනයකින් ඒ ගාන කොහොමද හදන්නේ කියලා බලමු. මුලින්ම මෙන්න මේ වගේ ආකෘතියක් රූල් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ ආකෘතියක් ඉක්මනින් රූල් කරගන්න අපේ ළමයි. මෙන්න මේ ආකෘතිය රූල් කරගන්න. ආකෘතිය රූල් කරගන්නකොට විකුණුම් උඩින් ලියන්න ව්‍යාපාරයේ නම අපිට මේ දීලා තියෙන ව්‍යාපාරයේ චරිත්ගේ ව්‍යාපාරයේ දෙදස් 14යි 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා ලියලා මේ ආකෘතිය රූල් කරගන්න ඕනේ. රූල් කරගෙන ඉවරලා රූල් කරගන්නදී මෙන්න මේ විදිහට රූල් කරගන්න කියලා මම යෝජනා කරනවා. රූල් කරගන්නදී උඩින්ම විකුණුම් කියලා ලියන්න. ඊට පස්සේ රූලේ විකුණුම් පිරිවැය කියලා ලියන්න. විකුණුම් පිරිවැය කියලා ලියලෙවලා ආරම්භක තොගය ගැනුම් ආශ්‍රිත වියදම් වලට ටිකක් ඉඩ තියන්න ඕනේ. ගැනුම් ආශ්‍රිත වියදම් වලට රූල් 3-4ක් ඉඩ තියාගන්න. ගැනුම් ආශ්‍රිත වියදම් අපි දන්නේ නැහැ මොන වගේ දේවල් එයිද? ගෙනීමේ කුලී එයිද? තීරුබදු එයිද? අපි දන්නේ නැති නිසා ඒ වලට අපි රූල් 3-4ක් ඉඩ තියා ගන්න ඕනේ. ඉඩ තියාගෙන ඉවරලා අපි ලියන්න ඕනේ විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය කියලා ලියන්න. ඊට පස්සේ අඩු කළ අවසන් තොගය කියලා ලියලා ඉවරලා අවසන් තොගයේ කෙලින් පළවෙනි කොලම් එකේ වරහණක් මම දාගත්තා. පළවෙනි කොලම් එකට වරහණක් දාගත්තා. ඊළඟට විකුණුම් පිරිවැය කෙලින් මම අවසාන රූල්ට දෙවෙනි රූලේ වරහණක් දාලා තියාගත්තා. හරි. මේ විදිහට ඉක්මනට ආකෘතිය රූල් කරගන්න. හරි. පළවෙනියට තියෙන්නේ අපිට මම ව්‍යාපාරයේ නම යොදා ගන්න උඩින්ම නිබන්ධනයේ අපිට නිබන්ධනයේ තියෙන අභ්‍යාසයට අනුව චරිත්ගේ ව්‍යාපාරයේ චරිත්ගේ ව්‍යාපාරයේ
2014යි 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා 2014 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හරි අපිට පළවෙනියට දීලා තියෙන අයිතමේ වෙන්නේ ආරම්භක තොගය. එහෙනම් මම මේ ආරම්භක තොගය දැන්ටත් ලියාගෙන තියෙන අපේ ආකෘතියේ ආරම්භක තොගයේ ඉස්සරහෙන් ගිහිල්ලා වටිනාකම ලියනවා. පළවෙනි රෝලේ රුපියල් 25000යි. රුපියල් 25000යි. ඊළඟට අපිට හම්බ වෙන අයිතමේ තමයි අත්පිට ගැනුම්. අත්පිට ගැනුම් තමයි අපිට හම්බ වෙන්නේ. හැබැයි අපි දන්නවා ගැනුම් කියලා කියන්නේ අත්පිට ගැනුම් විතරක් නෙමෙයි. ගැනුම් කියලා කියන්නේ අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් කියන දෙකේ එකතුව. එහෙනම් ගැනුම් කියලා අපි සටහන් කළ යුත්තේ අත්පිට සහ ණයට ගැනුම් කියන දෙකේ එකතුව. ඒක නිසා මම ගැනුම් අත්පිට ගැනුම් 70000ක් දීලා තියෙන නිසා මම පහළට ටිකක් අයිතම ටික බලනවා අපිට මේ ණයට ගැනුම් හොයාගන්න පුළුවන්ද කියලා. අපිට හම්බ වෙනවා ණයට ගැනුම් තියෙනවා රුපියල් 20000ක්. එහෙනම් අත්පිට ගැනුම් තියෙනවා 70000ක් ණයට ගැනුම් තියෙනවා 20000ක්. එතකොට අත්පිට සහ ණයට ගැනුම් කියන දෙකේ එකතුව අපිට ගන්න පුළුවන් රුපියල් 90000ක්. දැන් ළමයි 90000 හොයන්න බෑ 90000 හැදුනේ මම පළවෙනි ගාන නිසා මම මෙතනින් ලියන්නම්. ණයට ගැනුම් තිබ්බා 70000ක් අත්පිට ගැනුම් තිබ්බා 20000ක්. ඊළඟට අපිට හම්බ වෙන අයිතමේ තමයි අත්පිට විකුණුම්. අත්පිට විකුණුම්. අපි දන්නවා විකුණුම් කියලා කියන්නේ අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් කියන දෙකේ එකතුව. එහෙනම් දැන් අපිට මෙතෙන්ට අත්පිට විකුණුම් කියලා විතරක් දාන්න බෑ. එහෙනම් දැන් අත්පිට විකුණුම් දීලා තියෙන නිසා අත්පිට විකුණුම් දීලා තියෙනවා 120000ක්. පහළට බලාගෙන ගියාම අපිට හම්බ වෙනවා ණයට විකුණුම් 50000ක් වෙනවා. එහෙනම් අත්පිට විකුණුම් 120000යි ණයට විකුණුම් 50000යි දෙකේ එකතුව මම මෙතෙන් දානවා 170000යි. පළවෙනි ගාන නිසා මම පොඩ්ඩක් මෙතනින් සටහනක් දානවා. කොහොමද මේ 170000 හැදුනේ? අත්පිට විකුණුම් 120000යි ණයට විකුණුම් 50000යි. ඒතකොට මේ දෙකේ එකතුව 170000යි. ඊළඟට අපිට හම්බ වෙන අයිතමේ තමයි අපේ ගානේ ගෙන ඒමේ කුලි. දැන් අපි දන්නවා ගෙන ඒමේ කුලි කියලා කියන්නේ ගැනුම් ආශ්‍රිත වියදමක්. එනම ධන ලකුණ යටතේ ලියනවා ගෙන ඒමේ කුලි. ගෙන ඒමේ කුලි. අපි අර ඉඩ තියාගත්ත දැන්. මේක අපි නිතරම ලියලා තියන්න බෑ. එන අයිතම අනුව තමයි අපි මෙතන ලියාගන්නේ. එහෙනම් ගෙන ඒමේ කුලි යටතේ ලියා ගන්නවා රුපියල් 11000යි. ඊළඟට පැටවුම් කුලි කියලා කියන්නේ ගැනුම් ආශ්‍රිත වියදමක්. පැටවුම් කුලිය රුපියල් 5000යි. පැටවුම් කුලිය 5000. හරි. එතනින් පස්සේ තියෙන අයිටම දෙක අපි අරගෙන තියෙන්නේ. එතනින් පස්සේ තියෙන්නේ ණයට විකුණුම අපි ගත්තා. ණයට ගැනුම් ගත්තා. ඊළඟට තියෙනවා 2014යි 3.31කට තොගය. මේ කියන්නේ අවසාන තොගය. අවසාන තොගය අපි දැනටත් සටහන් කරගෙන තියෙන්නේ අපේ ආකෘතියේ. අවසාන තොගය එන අවසාන තොගය තුළ අපි වරහණක් තියලා තියෙන්නේ. වරහණ තුළ සටහන් කරගන්නවා රුපියල් 54000යි. 54000. හරි. දැන් අපි ගානට අදාළ අයිටම ටික සටහන් කරගෙනයි තියෙන්නේ. ඒ සටහන් කරපු අයිටම ටික සම්පූර්ණයෙන් සටහන් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ එකතු කිරීම ටික කරන්න. දැන් අපි විකුණුම් දන්නවා විකුණුම් 170000යි. ඊට පස්සේ අපිට විකුණුම් පිරිවැය තමයි හදාගන්න තියෙන්නේ. දැන් ආරම්භක තොගේ 25000යි, ගැනුම් 90000යි, ගෙනීමේ කුලී 11000යි, පැටවුම් කුලී 5000යි. දැන් මේ ටික මොනව කරන්න ඕනද?
මේ ඔක්කොම ටික එකට එකතු කරන්න ඕනේ. එකට එකතු කරන්න ඕනේ. එකට එකතු කරලා එන උත්තරේ මේ විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය ඉස්සරහෙන් දාන්න ඕනේ. නම් 25000යි 90000යි 11000යි 5000යි එකට එකතු කරන්න ඕනේ. එකට එකතු කරාම අපිට උත්තරයක් හම්බ වෙනවා රුපියල් 1,31,000යි. රුපියල් 1,31,000යි. දැන් මේ මොන සෙට් එකද මම එකතු කරේ? මේ විකුණුම් පිරිවැයටේ තියෙන ආරම්භක තොගය, ගැනුම් ආශ්‍රිත වියදම් ටික. එකට එකතු කරාම අපි කියනවා විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය. හරි. ඔන්න එනවා අපි සටහන් කරගත්තා. රුපියල් 1,31,000න් එන අපි අඩු කරන්න ඕනේ අවසන් තොගය. විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැයෙන් අවසන් තොගය අඩු කළාම අපිට ලැබෙනවා විකුණුම් පිරිවැය. එහෙනම් අපි 1,31,000න් 54,000ක් අඩු කරමු. අඩු කරාට පස්සේ උත්තරේ රුපියල් 77,000යි. 77,000යි. හරි. එහෙනම් දැන් මේ විකුණුම් පිරිවැය අපි හොයාගත්තා. දැන් අපි දන්නවා දල ලාභය හොයාගන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය මොනවා කරන්න ඕනද? අඩු කරන්න ඕන. දැන් විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරමු. විකුණුම් තියෙනවා 1,70,000යි. විකුණුම් පිරිවැය තියෙනවා 77,000යි. එහෙනම් විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම අපිට එනවා රුපියල් 93,000ක් අපේ දල ලාභයේ විදිහට. 93,000යි. දල ලාභය 93,000යි.